මෙම දිව පූජායාගය ඔබ වෙත ගෙනීමට හැකි වන්නේ දෙවිපිය සමිඳු නිවහනේ සදාතනික සොය සොයා ගිය කෝට්ට ගොඩගේ ඇලෝෂියස් පෙරේරා සහ විදාන රාලලාගේ පවිස්තිනාද සිල්වා යන අයගේ ආත්මයන් වෙනුවෙන් නිත්‍ය සුව සන්තර්පණය පතා යදින ආදරණීය මිනිපිරියක වන ස්ටෙලා කුරේ ඇතුළු දරු මුණුබුරු මිනිපිරියන් විසින් දක්වන ලද බැතිබර දායකත්වය නිසාවෙනි. ඉරුදින ශුද්ධ දිව්‍ය පූජායාගය දේවත්ත වර්බුම් රූපවාහිනී දෙව්මැදුරේ සිටගෙනෙන සජීවී විකාශය. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන් ආමෙන්. අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දිවන් වහන්සේගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි ආදර දරුවෙනි, සාමාන්‍ය සමයේ 7 වෙනි ඉරුදින වන අද දවසේදී ස්වාමීන් වහන්සේ අපට ආරාධනා කරන උන්වහන්සේගේ යාගය තුල උන්වහන්සේගේ ප්‍රේමයට බද්ධ වෙන්නට කියලා. හැම ක්‍රිස්තියානි ධර්ම ගුණයක උසස්ම ධර්ම ගුණය වන ඒ ප්‍රේමය තුල ජීවත් වෙන්න උන්වහන්සේ අපට ආරාධනා කරනවා. නමුත් මේ ප්‍රේමය ඇති තැන අපට හමු වෙන ප්‍රධානම තවත් ධර්ම ගුණයක් තමයි සමාව දීම. මේ සමාව දීම සහ ප්‍රේමය කියලා කියන්නේ එකට එක බැඳිච්ච ධර්ම ගුණයන් දෙකක්. ප්‍රේම කරන්න සමාව දෙනවා. සමාව දෙන කෙනා අපට කියනවා ඔහු අපට ප්‍රේම කරනවා කියලා. ඒ නිසා විශේෂයෙන්ම අද දවසේදී ස්වාමීන් වහන්සේගේ වචනය තුල මේ ප්‍රේමය සහ සමාව දීම ගැන අපට උන්වහන්සේ කතා කරනවා. ඒ නිසා උන්වහන්සේ අපට ආරාධනා කරන මේ සුදු යාගය තුල උන්වහන්සේගේ ප්‍රේමය අත්දකින්නට කියලා, උන්වහන්සේගේ සමාව අත්දකින්නට කියලා, ඒ වගේම ඒ ප්‍රේමය අන් අයටත් ලැබෙන්නට සලස්වන්නට කියලා, අනිත් අයටත් ඒ සමාව දෙන්නට කියලා. අනේ නිසා අපි මේ සුදු යාගයේ ආරම්භයේදී අපි ස්වාමීන් වහන්සේ තුළ ඇති ඒ ප්‍රේමේ ගුණාංගයක් වන ඒ සමාව දීම ගැන මෙනෙහි කරමින් අපේ සුදු යාගයට ඇතුළත් වෙමු. ස්වාමීන් වහන්සේ දයාවෙන් පිරිච්ච ස්වාමියාණෝ කෙනෙක්, පියෙක් වගේ, තාත්තා කෙනෙක් වගේ. ඒ නිසා උන්වහන්සේ අපට සමාව දෙනවා. ඇයි හේතුව? උන්වහන්සේ අපට ගොඩාක් ආදරය කරන හින්දා. ඒ නිසා අපි අපට ආදරය කරන, අපට සමාව දෙන ඒ ස්වාමීන් වහන්සේ ඉදිරියේ මේ සුදු යාගයේ ආරම්භයේදී අපි අපගේ වැරදි, අපගේ අඩුපාඩුකම්, අපගේ පාපයන් සිහිපත් කරමින් උන්වහන්සේගේ සමාව ඉල්ලා සුළු මොහොතක් යාඥා කරමු. සියලු බල දෙවියන් වහන්සේටද සහෝදරවනි ඔබටද මා පව් කළ බව කියමි.
සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කෙලෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එහෙන් භාග්‍යවත් කන්නේ මරිතුමියද සිරිසුරු දූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනතව ඉල්ලා සිටිමි. සියලුබල දෙවියන් වහන්සේ අප සැමට කරුණා කර අපගේ පව් කමා කර සදාකාලික ජීවිතය කරා අප සැම ගෙන යනසේක්වා. ආමෙන්. Swamini Karuna Kalamanava Swamini Karuna Kalamanava Kristuni Karuna Kristuni Karuna Kristuni Karuna Swamini Karuna Kalamanava Swamini Karuna Kalamanava. Suranova Devi Dutta Mahimaya Himi Veva Danata Mihivat Samaya Himi Veva Devi Himi Panani Surarajidanani Unbala Devi Dopiye Api Obanamadimu Tuti Demu Pasasam Opi Mahimaya Sand Jesus Christo Himi Priya Tumage Budu Darumu Devi Himi Yani Devi Duki Biliyani Lopa Udurananuli Ubaya Apavit Karuna Kalamanami Initiya Umapiya Tumagi Dakuni Apaya Dumapiri Katamanami Udu Upapaganiya Sudumanui Upapamaniya Samida Upapamaniya Budu Ati Uttama Jesus Christo Sudu Susuman Devi Priya Tumagi Mahimi Vedahidida අපි යාඥා කරමු. සර්ව පරාක්‍රම දෙවි ස්වාමිනී ඔබ වහන්සේගේ දිව්‍ය පුත්‍රයන්න් මගින් අපට උගන්වූ ප්‍රඥාවෙන් අප සිත පුබුදු කළ මැනව. අපගේ වචන හා ක්‍රියාවලින් ඔබට ප්‍රසන්න ජීවිතයක් ගත කරනු සඳහා අපට වරම් දෙවා වදාළ මැනව. මේ කිදු භාෂුදහාත්මයන් සමග ඒකම දෙවියන්ව සදහටම ජීවත් වන්නාවුද රාජ්‍යකම් කරන්නාවුද ඔබගේ පුත්‍රයන් අපගේ ස්වාමින්ද වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ දේශාම අපට ලැබේවා. ආමෙන්. සාමුවෙල්ගේ පළමු පොතින් උපුටාගත් කොටසකි. එවිට සාවුල් පිටත් වී ඊශ්‍රායෙල් දේශයෙන් තෝරාගත් 13,000ක් පිරිවරා ශිප්පාලු කරෙහි දාවිද් සොයන පිණිස ගියේය. දාවිද්ද
අභිෂේයි සමග රාත්‍රියේහි සාවුල්ගේ කඳවුරට පිවිස සාවුල් තමාගේ හෙල්ලය තම හිස ළඟ බිම සිටවා කඳවුර මැද නිදාගෙන සිටිනු දුටුවෝය. අබිනේර් සහ සෙනග ඔහු වටකර නිදා උන්හ. එවිට අභිෂේයි දාවිත්ත කතා කොට දෙවියන් වහන්සේ අද ඔබේ සතුරා ඔබ අතට පාවා දුන්සේක. එබැවින් දැන් එක පහරකින් හෙල්ලෙයින් ඔහු බිමටම ඇන දමන්නට මට අවසර දුන මැනව. ඔහුට පහර දෙකක් ගසන්නට ඌමනා නැතැයි දාවිත් කීවේය. දාවිත් පිළිතුරු දෙමින් ඔහු නොමරන්න. දෙවියන් වහන්සේගේ අභිෂේකලත් තැනැත්තාට විරුද්ධව සිය අත ඔසවා නිදොස්ව සිටින්නට හැකි කාටදැයි අභිෂේයට කීවේය. මෙසේ දාවිත් සාවුල්ගේ හිස ළඟ තිබූ හෙල්ලයත් වතුර භාජනයත් ගෙන පිට වී ගියේය. එය කිසිවෙකු දුටුවේවත් දැනගත්තේවත් නැත. කිසිවෙකු පිබුදුනෙත් නැත. සමිදානන් වහන්සේ සියලු දෙනා බරණින්දකට පත්කර තිබුණු බැවින් ඔහු සියල්ලෝම නිදාගෙන සිටියහ. එවිට දාවිත් අනික් පැත්තට ගොස් කන්ද මුදුනේ දුරින් සිටියේය. දෙගොල්ල අතරේ මහා පරතරයක් විය. දාවිත් හඬ නගා මෙසේ කීය. සමිදානන් වහන්සේ එක එක තැනැත්තාට තම තමාගේ දැහැමිකම් හා විශ්වාසවන්තකම් ලෙස විපාක දෙන සේක්වා. සමිදානන් වහන්සේ අද ඔබමා අතට පාවා දුන් නමුත් මම සමිදානන් වහන්සේගේ අභිෂේකලත් තැනැත්තාට විරුද්ධව අත ඔසවන්නට කැමති නොවෙමි. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා. ඔබගේ පිළිතුර සමිදානෝ අතිශයින් කරුණාවන්තය, අනුකම්පා සහගතය. සමිදානෝ අතිශයින් කරුණාවන්තය, අනුකම්පා සහගතය. මාගේ ආත්මය සමිඳුන් පසසන්න, හදපත්ලෙන්ම එතුමන්ගේ ශුද්ධ නාමය පසසන්න. මාගේ ආත්මය සමිඳුන් පසසන්න, එතුමන්ගේ සියලු උපකාර අමතක නොකරන්න. සමිදානෝ අතිශයින් කරුණාවන්තය, අනුකම්පා සහගතය. එතුමානෝ මාගේ සියලු පාප කමා කරන සේක. මාගේ සියලු රෝග සුව කරන සේක. මාගේ ජීවිතය පාතාලයෙන් මුදාලන සේක. ප්‍රේමය හා දයාව නැමැති කිලුරින් මා සරසන සේක. සමිදානෝ අතිශයින් කරුණාවන්තය, අනුකම්පා සහගතය. සමිදානෝ අනුකම්පාවෙන් හා දයාවෙන් පරිපූර්ණය. වහා නොකිපෙන සුලිය. අතිශයින් කරුණාවන්තය. එතුමානෝ අපේ පාපවලට සරලන ලෙස අපට දඬුවම් නොකරන සේක. අපේ අයුතුකම් සැසඳෙන ලෙස විපාක නොදෙන සේක. සමිදානෝ අතිශයින් කරුණාවන්තය, අනුකම්පා සහගතය. පාවුලතුමා කොරින්තිවරුන්ට ලියූ පළමු හසුනින් කොටසකි. එසේම ශුද්ධ ලියවිල්ලේ ලියා ඇති පරිදි පළමු මිනිසා වන ආදම් ජීවමාන කෙනෙක් විය. අන්තිම ආදම් ජීවනදායක ආත්මයානන් කෙනෙක් වූහ. එසේ වුවත් මුලින් පැමිණෙන්නේ ආත්මික දේ නොව ස්වභාවික දේය. පසුව ආත්මික දේ පැමිණේ. පළමු මිනිසා භූමියෙන්ය. ඔහු භෞමිකය. දෙවෙනි මිනිසා ස්වර්ගයෙන්ය. භෞමික තැනැත්තා යම්සේද භෞමික වූවොත් එසේමය. ස්වර්ගීක තැනැත්තා යම්සේද ස්වර්ගීක වූවොත් එසේමය.
අපි භෞමික තැනැත්තාගේ ස්වරූපය දරන්නා සේම ස්වර්ගික තැනැත්තාගේ ස්වරූපයද දරන්නෙමු. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා. සුපුවත් ජයනද සමිඳු නමින් වඩිනා රජුට ආසිරි වේවා. ස්වර්ගෙහි සාමයද අති උසස් තැන්හි මහිමයද වේවායි කීය. ස්වාමින් වහන්සේ ඔබ සමග වහන්සේකවා ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක ලෝකතුමන් විසින් ලියා තිබෙන දේ වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. මට සවන් දෙන ඔබට මෙය කියමි. ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, ඔබට වෛර කරන්නන්ට යහපත කරන්න, ඔබට සාප කරන්නන්ට සෙත් පතන්න, ඔබට ගැරහුම් කරන්නන් උදෙසා යාඥා කරන්න, ඔබේ එක කම්මුලකට අතුල් පහර දෙන අයට අනිත් කම්මුල පාන්න, ඔබේ උතුරු සළුව පැහැර ගන්නාගෙන් ඔබේ අඳනේ උවද වළක්වා නොගන්න, ඔබෙන් ඉල්ලන හැමතෙම දෙන්න, ඔබ සතු දේ පැහැර ගන්නාගෙන් යලිත් එය නොඉල්ලන්න, අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමැත්තෙහිද ඔබත් ඔවුන්ට ඒ දේම කරන්න. ඔබට ප්‍රේම කරන්නන්ට පමණක් ඔබ ප්‍රේම කරන්නා වුනම් ඉන් ඔබට කවරනම් ප්‍රශංසාවක් වේද? පෞකාරයෝ පවා තමන්ට ප්‍රේම කරන්නන්ට ප්‍රේම කරති. ඔබට යහපත කරන්නන්ට පමණක් ඔබ යහපත කරන්නා වුනම් ඉන් ඔබට කවරනම් ප්‍රශංසාවක්ද? පෞකාරයෝ පවා එසේ කරති. ඔබ නැවත ලබන බලාපොරොත්තුවෙන් ණයට දෙන්නා වුනම් ඉන් ඔබට කවරනම් ප්‍රශංසාවක් වේද? පෞකාරයෝ පවා දෙන ප්‍රමාණය නැවත ලබන පිණිස පෞකාරයන්ට ණයට දෙති. ඒත් ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, යහපත කරන්න ආපසු ලබන බලාපොරොත්තුවක් නැතිව ණයට දෙන්න. එවිට ඔබේ ඵල විපාක මහත් වේ. ඔබ පරමෝත්මයන්ගේ පුත්‍රයෝ වන්නාහුය. මන්ද කෙලෙහි ගුණ නොදත් අයටද දුෂ්ටයන්ටද උන්වහන්සේ කාරුණිකය. ඔබේ පියාණන් වහන්සේ දයානුකම්පාව ඇතිව සිටින්නාක් මෙන් ඔබද දයානුකම්පාව ඇතිව සිටින්න. අනුන් විනිශ්චය නොකරන්න, එවිට ඔබත් විනිශ්චය කරනු නොලබන්නේය. අනුන් වරදට පත් නොකරන්න, එවිට ඔබත් වරදට පත් කරනු ලබන්නේය. සමාව දෙන්න, එවිට ඔබටද සමාව දෙනු ලැබේ. අනුන්ට දෙන්න, එවිට ඔබටත් දෙනු ලැබේ. ඔහු නියමමින්ම පිරීතිරි යන තරමට එය සොලවා තලතලා ඔබගේ ඔඩොක්කුවට මැන දමන්නාහුය.
ඔබ යම් මිම්මකින් මැන දෙන්නාහුද ඒ මිම්මෙන්ම ඔබටත් ආපසු මැන දෙනු ලැබේයයි වදාළසේක. ශුද්ධ සුවිශේෂ වාක්‍ය නම් මෙසේය. ක්‍රිස්තුනි වහන්සේට ප්‍රශංසා වේවා. අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමැත්තෙහිද ඔබත් ඔවුන්ට ඒ දේම කරන්න. ලූක්තුමාගේ සුවිශේෂයේ 8 වෙනි පරිච්ඡේදයේ 31 වන වගන්තිය. මේකට අපි සාමාන්‍යයෙන් කියනවා රුවන් වැකියක් කියලා. ඊටා වටිනා පණිවිඩයක් අපට දෙන වාක්‍යයක් කියලා. ඒකට හේතුව තමයි එතන කතා කරන්නේ නැහැ වෙන කා ගැනවත්. ඒකේ කතා කරන්නේ අපි ගැනමයි. අපේ ජීවිත ගැනමයි. ඔබ මම අනිත් අය යමක් කරනවට කැමතිද? අන්න ඒ දේම ඒ අනිත් අයටත් කරන්නට කියද්දී අපට උන්වහන්සේ කියන්නේ අමාරු දෙයක් කරන්නට කියන දෙයක් නෙමෙයි. උන්වහන්සේ අපට කියනවා ඊටා ලේසි දෙයක් කරන්නට කියලා. ඇයි හේතුව? අපි කැමති දේ අනිත් අයට කරන්නට කියන හින්දා. සාමාන්‍යයෙන් අපි උත්සාහ කරනවා බොහෝ වටිනා දේවල් දීලා අනිත් අයට ප්‍රේම කරනවා කියලා කියන්නට, අනිත් අයට ප්‍රකාශ කරන්නට. නමුත් ස්වාමීන් වහන්සේ අපට මතක් කරනවා කෙනෙකුට යහපත කරද්දී ඒක මනින්නට තියෙන හොඳම මිම්ම තමයි ඔබගේත් මගේත් ඒ බලාපොරොත්තු වෙන යහපත, අනිත් අයගෙන් බලාපොරොත්තු වෙන යහපත. මේ වගේම තමයි ප්‍රේමය ගැන කතා කරද්දීත් අපි ගොඩක් වෙලාවට කැමති අනිත් අයගේ ආදරය, ප්‍රේමය ලබන්නට. අන්න ඒ වගේම තමයි අනිත් කෙනත් බලාපොරොත්තු වෙනවා අන්නේ ආදරේ, ප්‍රේමය නිසා ඔබ මම බලාපොරොත්තු වෙනේ ප්‍රේමය අනිත් අයටත් ඒ ආකාරයෙන්ම දීම තමයි ස්වාමීන් වහන්සේගේ කැමැත්ත. අපි ගොඩක් වෙලාවට අනිත් අයට සමාව දෙන්නට මැලි වෙනවා. අපි අපිට වැරද්දක් කළාම අපි ඒ දේ ගැන කල්පනා කරමින් අමතක නොකර ඒ දේ අපි ඒකනට වෛර කරන අවස්ථා තියෙනවා ජීවිතේ. නමුත් ස්වාමීන් වහන්සේ අපට මතක් කරනවා අපි කවුද අනිත් අයට සමාව නොදී ඉන්නට? අපිටත් ස්වාමීන් වහන්සේගේ සමාව ලැබිලා තියෙන හින්දා තමයි අපි මේ වගේ ජීවත් වෙන්නේ. අපේ තියෙන උසස්කමක් හින්දාවත්, අපේ තියෙන බලපුලුවන්කාරකමක් හින්දාවත් නෙමේ අපිට හැකි වෙලා තියෙන්නේ මේ ආකාරයෙන් අපගේ ජීවිත ගෙවන්නට. ඒක ස්වාමීන් වහන්සේගේ ලැබිච්ච ආශිර්වාදයක්. උන්වහන්සේ අපි කොච්චර පව් කළත්, වැරදි කළත්, අපි අඩුපාඩුකම් තිබුණත් ඒ දිහේ බලන්නේ නැතිව අපිට දයාවන්තව කරුණා කරලා අපිට සමාව දුන්න හින්දා තමයි අපිට පුළුවන් වෙලා තියෙන්නේ අපේ ජීවිතේ දවසින් දවස මේ ආකාරයෙන් ගෙවන්නට. මා ප්‍රිය ආදර සහෝදර සහෝදරියනි, ආදර දරුවෙනි, අද ස්වාමීන් වහන්සේ අපිට මතක් කරනවා සුදෝපාල්තුමාගේ ඒ ලියවිල්ල තුලින් මේ අපගේ ජීවිතයේ කොයි වගේ ජීවිතයක්ද කියලා. මේක බහුමික ජීවිතයක්. මේක ඇත්තටම අපි මේ ලෝකයේ ගෙවන ජීවිතයක්. නමුත් මේ ලෝකයේ ගෙවන මේ ජීවිතය ඊටා වඩා වටිනාකාරයෙන් අපිට පුළුවන් වෙන්නේ ඒක සකසා ගන්නට කොයි වගේද? ඒ බහුමික දේ, ආධ්‍යාත්මික දේ කරාගෙන යාම තුලින් පමණයි. අපි මේ ලෝකයේ ජීවත් වෙද්දී අනිත් අය වගේ සාමාන්‍ය විදිහට අපි ජීවත් වුණොත් එහෙම අපි ජීවත් වෙයි. අපි ඊට පස්සේ මැරිලා යයි. නමුත් අපේ ජීවිත වලින් ඉතුරු කරලා යන්නට අපිට දෙයක් නැති වේවි. නමුත් අපි මේ ලෝකයේ ජීවත් වෙද්දී අපිට පුළුවන් වුණොත් එහෙම ඒ මේ ලෝකයේ ජීවිතයට වඩා වෙනස් විදිහට අපගේ ජීවිත ගෙවන්නට. අන්න එතකොට අපගේ ජීවිත තුළින් අපට පුළුවන් වේවි ස්වාමීන් වහන්සේගේ ආදරේ, ප්‍රේමය අනිත් අයට දැනෙන්නට සලස්වන්නට. අන්න එතන තමයි අපගේ ජීවිත මේ භෞතික
ස්වභාවයෙන් ආධ්‍යාත්මික ස්වභාවය කරාගෙන යන්නේ. අන්න එතකොට අපගේ ජීවිත හැමතිස්සෙම අපි සාමාන්‍යයෙන් ජීවත් වෙන ආකාරයෙන්ම ජීවත් වුණොත් එහෙම ඒක කිසිම බලපෑමක් නැහැ අනිත් කෙනාගේ ජීවිතයට. මේ නිසා තමයි අද අපි දකින්නේ පළවෙනි කිවීමේ දාවිද් කොයි වගේද සාවුල්ට සැලකුවේ. සාවුල් දාවිද්ව සොයාගෙන ආවත් ඔහුව මරන්නට, ඔහුට පීඩා කරන්නට දාවිද් අපි දකිනවා ඔහුට සමාව දෙනවා. ඇයි සමාව දෙන්නේ? සමාව දෙන්න හේතුව තමයි ඔහු කියනවා දෙවියන් වහන්සේ ආලේප කරපු කෙනාට අත තියන්නට මට හැකියාවක් නැහැ. දෙවියන් වහන්සේ ඔහු තෝරගත්තේ රජු වශයෙන්, ඊශ්‍රායල් ජනතාවගේ ප්‍රථම රජු වශයෙන්. ඒ නිසා මට බෑ ඔහුට එරෙහිව යන්නට, ඔහු විනාශ කරන්නට. අපි දකිනවා මේ දාවිද්ට මරණය දෙන්නට ආපු සාවුල්ට දාවිද් ජීවිතය දෙනවා. ඔහුට ජීවිතය දෙනවා. දාවිද්ගේ ජීවිතේ පැහැර ගන්නට ආපු ඒ සාවුල්ට සමාව දීලා ඔහුට ජීවිතය නැවත දෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙක් කරන්නේ නැති දෙයක් තමයි මේ දාවිද් කරන්නේ. ඒ ස්ථානයේ ඔහුට හැම දෙයක්ම සූදානම්ව තිබුණා. මේ සාවුල මරන්නට හැම දෙයක්ම තිබුණා. හෙල්ලේ ඔහුගේ හිස ගාවම තිබුණා. ඔහු නිදිබරවයි හිටියේ. නමුත් මේ හැම දෙයක්ම ඔහුට ලැබිලා තිබුණත් මේ සාවුල්ට පීඩා කරන්නට, සාවුල්ව නසන්නට ඔහු ඒ දේ කරන්නේ නැහැ. සාමාන්‍ය මිනිසෙක් නම් අනිවාර්යයෙන් මේ දේ කරන්නට තිබුණා. නමුත් දාවිද් අනිත් අයට වඩා වෙනස් රජ කෙනෙක් වුණා ඒ මොහොතේදී. අනිත් අයට වඩා වෙනස් මිනිසෙක් වුණා. ඒ මනුෂ්‍ය ගුණාංග වලට වඩා ඔබට ගිය දේව ස්වභාවයක් ඔහු තුලින් දිස් වෙන්නට පටන් ගත්තා. ඒ මොහොතේදී අන්නේ දේව ස්වභාවය නිසා තමයි ඔහු දෙවියන් වහන්සේ අභිෂේක කරපු ඒ සාවුල්ට ජීවිතය දෙන්නේ, සමාව දෙන්නේ. ඒත් එක්කම අපි දැක්කා ස්වාමීන් වහන්සේගේ සුදෝසු විශේෂය තුල උන්වහන්සේ එදා හිටියේ ජනතාවට කිව්වේ එක දෙයයි. ඔබගේ සතුරාට ප්‍රේම කරන්න. සාමාන්‍යයෙන් අපේ ජීවිතේ අපි සතුරන්ට ගොඩක් වෙලාවට කරන්නේ මොකක්ද? වෛර කරන එක, පීඩා කරන එක. කවදාවත්ම හිතක් දෙන්නේ නැහැ ගොඩක් වෙලාවට අපේ සතුරන්ට ප්‍රේම කරන්නට, යහපත් දෙයක් කරන්නට. නමුත් ක්‍රිස්තියානි ඔබ මම මේ ලෝකයේ ජීවත් වන ඔබ මම අපි එසේ නොකළොත් එහෙම අපිත් සාමාන්‍ය මිනිස්සු බවට පත් වෙනවා. නමුත් දෙවියන් වහන්සේගේ දරුවෝ නම් අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේම ඒ සුද්ධෝ දරුවෝ නම් අපෙන් බලාපොරොත්තු වෙනවා දේව ස්වභාවයක්, මනුෂ්‍ය ස්වභාවයෙන් ඔබට ගිය වෙනත් ස්වභාවයක්. අනේ නිසා තමයි කියන්නේ මේ ලෝකේ ඉන්න බොහෝ දෙනෙක් තමන්ට ප්‍රේම කරන අයට ප්‍රේම කරනවා. තමන්ට යහපත කරන අයට යහපත කරනවා. තමන්ට සමාව දෙන අයට සමාව දෙනවා. නමුත් ඒක ඒ මනුෂ්‍ය ස්වභාවයයි. නමුත් ඒක මදි ස්වාමීන් වහන්සේගේ දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට ඊට වඩා දෙයක් අපෙන් බලාපොරොත්තු වෙනවා. ඒ තමයි අපට හතුරුකම් කරන අයටත් ප්‍රේම කරන එක. අපට පීඩා කරන අයට සමාව දෙන එක. අපට අපහාස කරන අයට ආශිර්වාද කරන එක. එනිසා මෙන්න මේ ආකාරයෙන් ස්වාමීන් වහන්සේ අපට කියනවා මේ ලෝකයේ ස්වභාවයෙන් ඔබට ගිය ආධ්‍යාත්මික ස්වභාවයක් ඇති කරගන්නට කියලා. මේ ලෝකයේ සාමාන්‍ය අය කරන දේ නෙමේ, ඊට වඩා වෙනස් වූ දෙයක් මේ ලෝකයේ ජීවිතයේදී අපට කරන්නට කියලා. හේතුව තමයි අපි ඒ මනුෂ්‍ය ස්වභාවයෙන් ආධ්‍යාත්මික ස්වභාවය කරා යද්දී අපට කරන්නට තියෙන්නේ ඒ සාමාන්‍ය අය කරන දේ කරමින් ඉඳීම පමණක් නෙමේ. අපි ගොඩක් වෙලාවට කියන දෙයක් තමයි අනේ අපි කිසි අයහපත් දෙයක් කරන්නේ නැහැ කියලා.
නමුත් අපි අහුවොත් අපි කොච්චර යහපත් දේවල් කරනවද කියලා අපිට ඒක උත්තරයක් නැහැ දෙන්නට ගොඩක් වෙලාවට. අපි අයහපත නොකර ඉන්නවා. නමුත් අපි යහපත කරන්නට අපි ඉදිරිපත් වෙන්නේ නැහැ සමහර අවස්ථාවල. අයි පළක් වෙලාවට අපි අපගේ ජීවිතේ අපි යහපත කරනවා කියලා අපි මොකද්ද කරන්නේ? අපි ගොඩක් වෙලාවට ස්වාමීන් වහන්සේ කියන ආකාරයෙන් ජීවත් නොවි අපි සාමාන්‍ය මිනිස්සුන් වගේ ජීවත් වෙනවා. නමුත් ඒකෙන් කිසිම බලපෑමක් සිදු වෙන්නේ නැහැ අනිත් කෙනාගේ ජීවිතයට. අපේ ජීවිත මේ ලෝකයේ සාමාන්‍ය ජීවිතවලට වඩා වෙනස් වෙන්න අවශ්‍ය නම් එහෙම ස්වාමීන් වහන්සේ අපට කියනවා ඒ මනුෂ්‍ය ස්වභාවයෙන් ඔබට ගිය විදිහට අපගේ ජීවිත ගෙවන්නට කියලා. දේව ධර්ම ගුණයන්ගෙන් අපගේ ජීවිත පුරව ගන්නට කියලා. ස්වාමීන් වහන්සේ ඔබට මට සමාව දුන්නේ කොයි ආකාරයෙන්ද? අන්‍ය ආකාරයෙන් සමාව දෙන්නට කියලා. එදා කුරුස ගසේ ඉඳන් ඒ තමන්ට පීඩා කරපු කුරුසේ මරණය සඳහා උන්වහන්සේව යොමු කරපු ඔවුන්ටත් සමාව දුන්නා නම් එහෙම අපි කවුද අනිත් අයට සමාව නොදී ඉන්නට? ඒත් එක්කම උන්වහන්සේට පීඩා කරමින් ප්‍රතික්ෂේප කරමින් උන්වහන්සේ ගරහපු අයට ප්‍රේම කරපු ඒ ස්වාමීන් වහන්සේ ඒ ආකාරයෙන් ක්‍රියා කළා නම් එහෙම උන්වහන්සේ වදහන අපි කවුද එසේ නොකර ඉන්නට? අපි මේ වගේ ප්‍රශ්න අපෙන් ඇහිය යුතුයි. අපගේ ජීවිත ගමනේ අපි ගොඩක් වෙලාවට උත්සාහ කරනවා යහපත් ජීවත් වෙන්නට. නමුත් අපි යහපත් ජීවත් වෙනවා කියලා කියන්නේ අනිත් අය කරන දේ පමණක් කරමින් ඉන්න එක නෙමෙයි. ඊට වඩා උසස් ඒවා ඊට වඩා යහපත් වෙච්ච උතුම් වෙච්ච දේවල් අපෙන් බලාපොරොත්තු වෙන ස්වාමීන් වහන්සේ. එක්තරා වැකියක් මට මතක් වෙනවා. ඒ තමයි ඒ වැකියේ කියනවා අයහපත් අය අයහපත් දේ කරන්නට බය නැත්තම් එහෙම යහපත් ඔබ යහපත කරන්නට බය වෙන්නේ ඇයි කියලා. ගොඩක් වෙලාවට අපි යහපත් කියලා කිව්වට අපි යහපත් දේ කරන්න ලැජ්ජයි බයයි. ඇයි හේතුව? අපි හිතනවා ඒ යහපත් වෙච්ච දෙවනහන්සේ බලාපොරොත්තු වෙන ඒ උතුම්ම දේ කළොත් එහෙම මිනිස්සු hina වෙයි කියලා. මිනිස්සු hina වෙයි කියලා. ඒත් එක්කම අපි මේ වගේ යහපත් වෙන්න උත්සාහ කළාම අපිට ඔන්න නැති ප්‍රශ්න ඇති වෙයි කියලා අපි බය වෙනවා. ඒ නිසා අපි මේ දේවල් නොකර ඉන්න අවස්ථා තියෙනවා ජීවිතේ. නමුත් ස්වාමීන් වහන්සේ අපිට මතක් කරනවා අපි මේ වගේ ජීවත් වුණොත් එහෙම අපි ජීවත් වෙයි. නමුත් අපේ ජීවිතේ වටිනාකමක් නැහැ. ඒ ජීවිත නිකම් මේ භෞමික විදිහට මෙහෙ ගෙවිලා ඊට පස්සේ මැරිලා යයි, නැති වෙලා යයි, විනාශ වෙලා යයි. නමුත් අපිට පුළුවන් නම් එහෙම ඒ සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවයට වඩා ඔබට ගිය ආකාරයෙන් අපගේ ජීවිත තුල ක්‍රියා කරන්නට අන්න එතනදී අපේ මේ සාමාන්‍ය ජීවිත ආධ්‍යාත්මික වේවි. අපගේ මේ සාමාන්‍ය ජීවිත උසස් උතුම් ජීවිත බවට පත් වේවි. ඒකට වටිනාකමක් එකතු වේවි. අන්නේ දේ තුල අපගේ ජීවිත අපිට වටිනා වගේම අපේ ජීවිත අනිත් අයටත් වටින්නට පටන් ගනීවි. අන්නේ දේ තුල ස්වාමීන් වහන්සේ අපගේ ජීවිත ආශිර්වාද කරાવી. අනේ නිසා ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම අපිට මතක් කරනවා උන්වහන්සේගේ වචනය තුල අපි කොයි වගේද අපගේ මේ ලෝකයේ ජීවිත ගෙවිය යුත්තේ කියන ඒ කාරණාව. ස්වාමීන් වහන්සේ අපිට මේ කතා කරන මේ මොහොතේදී අපි අපගේ ජීවිතවලට අපි කතා කරමින් අපි අප ගැන මෙනෙහි කරමු. විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ තුල අපගේ ජීවිත අපි කොයි ආකාරයෙන්ද ගෙවන්නේ කියලා අපි ගැනම හිතමු, මෙනෙහි කරමු. ස්වාමීන් වහන්සේ අපිට කියන්නේ නැහැ ලොකු දේවල් කරන්නට කියලා. උන්වහන්සේ කියන්නේ අනිත් අය ඔබට කරනවාට කැමති මොකක්ද අන්නේ දේ අනිත් අයට කරන්නට කියලා. ඒ නිසා අපි ඉස්සෙල්ලාම බලමු අපගේ ජීවිතේ අපි මොනවද අනිත් අයගෙන් බලාපොරොත්තු වෙන්නේ? අපි කොයි වගේ අනිත් අපට යහපත කරනවාට කරන විදිහ බලාපොරොත්තු වෙන්නේ? අන්න නිසා ස්වාමීන් වහන්සේලා අපි අප ගැන මෙනෙහි කරමින්
අපි බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා අපි මෙනෙහි කරමින් අන්නේ අපි බලාපොරොත්තු වෙන දේ අනිත් අයටත් දෙන්නට අනිත් අයටත් ඒ යහපත් වූ දේ ලබා දෙන්නට හැකි වෙන්නට කියලා අපි ස්වාමීන් වහන්සේගේ ආශිර්වාද පතා මේ සුදු යාගයේදී යාඥා කරමු. අපි දැන් අපගේ විශ්වාසය ප්‍රකාශ කරමින් මෙසේ යාඥා කරමු. ඒකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. අහසහ පොළොවද පෙනෙන නොපෙනෙන සියල්ලද මවා වදාළ සීල බලති පියාණන් කෙරෙහි විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ එක ජන්ත පුත්‍රයානන්ද එකම ස්වාමීන්ද වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ සෑම කල්ටම පෙර පියාණන්ගේ ජනිත වූ සේක. උන්වහන්සේ දෙවියන්ගේ දෙවියෝද ආලෝකයෙන් ආලෝකයේද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක. ජනිත වූ නමුත් මානු නොලැබ පියාණන් වහන්සේ සමග එකම බවත් වේ ඇතිව උන්වහන්සේ වැඩ සිටිනසේක. උන්වහන්සේ හේතු කොටගෙන සියල්ල මානු ලැබුවේය. මිනිස් අප උදෙසාද අප ගැලවීම උදෙසාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැස වදාළසේක. ශුද්ධාත්මයන් වහන්සේගේ ආනුභාවයෙන් කන්‍ය මරියාවන්ගෙන් මිනිස් බවගෙන උන්වහන්සේ මනුෂ්‍යව වූසේක. තවද උන්වහන්සේ අප උදෙසා පොන්සිය පිලාතු යටතේ කුරුසයන ගැසුණු ලැබ මරණ වේදනා විඳ උකුත් වී තැන්පත් කරනු ලැබූසේක. ශුද්ධලීවිලි පරිදි උන්වහන්සේ තුන්වනදා උත්ථාන වූසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පසෙහි වැඩ සිටිනසේක. ජීවතුන්ද මලුන්ද විනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙලවරක් නොමැත්තේය. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයන්න් වහන්සේගෙන් හා නික්මෙන සමිදානන්ද ජීවදායකයානන්ද වූ ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ පියාණන්ද පුත්‍රයානන්ද සමග එකම වන්දනාවත් මහිමයත් ලබනසේක. උන්වහන්සේ දිවසිවරුන් මගින් කතා කළසේක. අපෝස්තලරුන්ගෙන් පැවතෙන එකම ශුද්ධ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පව්කමාව සඳහා එකම ප්‍රසාද ස්නාපනයක් ඇති බව අදහා ගනිමි. තවද මලුන්ගේ නැවත නැගිටීමද මතු පැමිණෙන සදා ජීවිතයද බලාපොරොත්තු වෙමි. ආමෙන්. අපි අපගේ විශ්වාසය ප්‍රකාශ කළාය මහත් වූ විශ්වාස තුළ අපට අවශ්‍ය දේව වර ප්‍රසාද පතා මෙසේ යාඥා කරමු. ආදර දෙවි පියාණනි, ශුද්ධෝත්තම පියතුමා ඇතුළු පූජක පැවිදි සෑම දෙන ආශිර්වාද කරමින් තමන් ලද දේව කැදවීමේ උතුම් බව වටහා ගනිමින් තම ජීවිත තුළ ක්‍රිස්තුස් වහන්සේව ජීවමාන කිරීමට අවශ්‍ය වරම් ලැබෙන පිණිසද ස්වාමිනේ අප කරන ආඥා සාවදාල මැනව. ආදර දෙවි පියාණනි, අප රට පාලනය කරන සැමහට වචනයට පමණක් සීමා නොවී ක්‍රියාවෙන්ද තම වැසියන් නගා සිටුවීමටද උද්ගත වී ඇති කොරෝනා වසංගත තත්වයෙන් අපද අප රටද මුළු ලොවද ආරක්ෂා කරමින් ඒ සඳහා වෙහෙසෙන සියල්ලන්ට නිසි මඟ පෙන්වීම දානය කරන පිණිසද ස්වාමිනේ අප කරන ආඥා සාවදාල මැනව. ආදර දෙවි පියාණනි, අපගේ පාපයන් අතහැර දමා ඔබ වහන්සේට මුළුමනින්ම නතු වී යහපත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය ප්‍රඥාව බෝධයද අපට පැමිණෙන දුක් පීඩා හා කරදර හා රෝග පීඩා හමුවේ ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි එකම විශ්වාසයෙන් යුක්තව ධෛර්යවන්තව ජීවත් වෙමින් අවසානයේදී ස්වර්ගීය කිරුළ දිනා ගැනීමේ වාග්ය අප සැමට ලැබෙන පිණිසද ස්වාමිනේ අප කරන ආඥා සාවදාල මැනව. ආදර දෙවි පියාණනි, මෙව දිව්‍ය පූජා යාගය විකාශය කිරීම සඳහා බැතිබලදායකත්වයේ සපයන අය සහායම පවුල්වල සියලු දෙනාද මේ මොහොතේදී
සජීවීව දිව්‍ය යාගයේ සමග නිවසේ සිට එක්වන සියලු දෙනාද ඔබ වහන්සේගේ වරම් සහ වරප්‍රසාදයෙන් පූර්ණය කරන පිණිසද ස්වාමිනී අප කරන යාඥා සාවධාන මැනව. අපසුළු මොහොතක් නිශ්ශබ්දව අපගේ පෞද්ගලික කිල්ලීම් ස්වාමීන් වහන්සේට ඔප්පු කරමින් යාඥා කරමු. දාබර දෙවි ස්වාමිනී ඔබ වහන්සේ කෙරෙහි මහත් වූ විශ්වාසයෙන් යාඥා කරන මේ ඔබ වහන්සේගේ දරුවන්ගේ යාඥාවට සවන් දුන මැනව ඔබ වහන්සේ තුල අපගේ ජීවිත යහපත්ව ගෙවමින් ඔබ වහන්සේගේම දේව ස්වභාවය තුල අපගේ ජීවිත ගොඩනගන්නට ඔබ වහන්සේගේ වරම් අප සැමට දානය කළ මැනව මේ කීද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශාම අපට ලැබේවා. ආමෙන්. ලෝකාගදේවි ස්වාමිනී අපි ඔබ වහන්සේට පුතුන මේ පූපය ඔබ වහන්සේගේ මහත් දවෙන් අප ලබාගත් හේින්ද පොළවේ සරුසාරංග මනුෂ්‍යයාගේ ශ්‍රමයෙන් හා සෑදුණු හේින්ද එය අප සඳහා ජීවනදායක පූපය බවට පත්වන හේින්ද ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා. ලෝකාගදේවි ස්වාමිනී අපි ඔබ වහන්සේට පුදුන මේ මිදිනස ඔබ වහන්සේගේ මහත් දවෙන් අප ලබාගත් හේින්ද මිරිවැලේ පළදාවෙන් මනුෂ්‍යයාගේ ශ්‍රමයෙන් හා සෑදුණු හේින්ද එය අප සඳහා ආත්මික පානය බවට පත්වන හේින්ද ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා. සහෝදර සහෝදරිනී මාගේ සහභාගී යාගේ ස්වාමීන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වනු සඳහාද අපට තමන් වහන්සේගේ මුළු ශුද්ධ සභාවටත් ප්‍රයෝජනයක් වනු සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමීන් වහන්සේ මේ යාගය පිළිගන්නා සේක්වා. ස්වර්ගීය පියාණනි මහෝත්තම දෙවියන් වහන්සේ වන ඔබ වහන්සේට ගැතිව නිසි ගෞරවය දක්වමින් මේ පූජනීය පිළිවෙත අපි මෙසේ සිදු කරන්නෙමු. එමගින් අපට ගැලවීම සලසන මෙන් ඔබ වහන්සේට කන ලව් කරමින් ඔබ වහන්සේ අභිමුව වැඳ වැටි මෙසේ ප්‍රාර්ථනා කරමු. මේ කීදී අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශාම අපට ලැබේවා. ආමෙන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත යොමු කරන්න. ස්වාමීන් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවන ස්වාමීන් වහන්සේට ස්තුති කරමු. ඒ යෝග්‍ය උද යතුද ක්‍රියාවකි. පරිශුද්ධ පියාණන් සදාකාලික දෙවි ස්වාමිනී සෑම කල්හිද සෑම තැන්හිද අප ඔබට තුති පිදීම සැබවින්ම යෝග්‍ය යුතුය සාධාරණය ගැලවීම දායකය. ඔබ වහන්සේ ලෝ පවතින සෑම දේම සෑදූසේක. ලොව සිදුවන සෑම දේ ඔබ වහන්සේගේ අභිමතය ලෙස සිදුවන්නේය. මිනිසා පමණක් ඔබ වහන්සේගේ සමානකමට මවා ලොව ඇති සෑම දේ ඔහුගේ අනසක යට තැබූසේක. ඔබ වහන්සේගේ නාමයෙන් මුළු විශ්වය මෙහෙවමින් ඔබ වහන්සේගේ පුත්‍රෝ ක්‍රිස්තුස් වහන්සේ මගින් ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමට මිනිසා පත් කළසේක. අහස්ද පොළවද සුදුත සමූහයේද ඔබ වහන්සේට ගායන තුති ගීයට අපද මෙසේක් වෙමින්
ඔබ වහන්සේට මෙසේ වර්ණනා කරමු. සුවිශුද්ධය සුවිශුද්ධය ලෝකාග්‍රදේවී ස්වාමීන් වහන්සේ සුවිශුද්ධය අහසත් පොළවත් ඔබගේ මහිමයෙන් පිරී තිබේ. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වඩිනුතුමානෝ භාග්‍යවත්ය. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. එසේ ස්වාමිනි වහන්සේ සැබවින්ම සුවිශුද්ධය. සියලුම සුවිශුද්ධතාවල් පුතු වහන්සේමය. ඒන වහන්සේගේ ආත්මන වහන්සේගේ අනුභවයෙන් මේ පඬු පරිශුද්ධවත් කරන මේ අපි ආයද සිටිමු. අපේ සේ අදුනේ මේ පඬු අප උදෙසා අපගේ ස්වාමීන් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. ඔවුන් වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපය රැගෙන තුති පුදා ඒ කඩා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න. සැබවින් මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. රාත්‍රී භෝජනය වැන්දූ පසුව උන්වහන්සේ සියම කුසලානද රැගෙන නැවත පුදා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. සැබවින්ම අභිනව අනන්ත වූ ගිවිසුමේ මාගේ රුධිර කුසලානයයි. පව්කමාව සඳහා ඔබ උදෙසාද සියලු මනුෂ්‍යයන් උදෙසාද ඒ වගුරු ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. අප විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. ශ්‍රී කුරු සිය ශ්‍රී කුරු සිය උත්තානයත් මගින් ලුවම මුදාගත් කිතු හිමි පානෝ නැවත වඩින සීක නැවත වඩින සීක. එහෙන් පියාණන් උන්වහන්සේගේ මරණ දුත්තාන්ද සිහිපත් කරමින් ජීවනදායක පූපයද ගැලීමදායක කුසලානද අපි වහන්සේට පුද කර සිටිමු. ඔබ හමුවේ සිටින ඔබට සේවය කරන්නට සුදුසුසන් වශයෙන් සැලකීම ගැන අපි වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් රුධිරයට සහභාගී වන අප සැම ශුද්ධ ආත්මයන් වහන්සේ විසින් එක්සත් කරනු ලබන ලෙස අවනතවයිද සිටිමු. ස්වාමිනී මුළුහේ පැතර පවත්නා වහන්සේගේ සුදු සභාව සිහිපත් කළ මැනව. ෆ්‍රැන්සිස් නැමැති අප සුදෝතුන් පියතුමන්ද මැල්කම් කාදිනල් රංජිත් නැමැති අප අග්‍රාධිකෘතුමන්ද උන්වහන්සේගේ සහායක රාධිකෘතුමන්ලාද සකල පූජ්‍යක පිරිසද සමග එම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලස්වනු මැනව. උත්ථානයේ බලාපොරොත්තු වී අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයනුකම්පාව කෙරේ විශ්වාසය ඇතිව නැසුණු අනිකුත් සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රී වත මණ්ඩලයේ ආලෝකය වෙතට සෑම දිනම පිළිගත මැනව. අප සියල්ලන්ට දයනුකම්පා කළ මැනව. භාගවත් දේමාතන කන්න මරියාවන්ද චුදු ජුසේතුමන්ද භාගවත් අපෝස්තලරුන්ද චුදු ජුසේවාස් මුනිතුමන්ද
සම කල්ය වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවි ගෙවූ සියලුම ශුද්ධවන්තයන්ද සමග සදා ජීවනයේට සහභාගී වීමට අප සියල්ලන් සුදුස්සන් කළ මැනව. තද උන්හා සමග වහන්සේට ප්‍රශංසා කිරීමටද වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද වහන්සේගේ පුත්‍රෝ ජේසු ක්‍රිස්තුස් වහන්සේ මගින් අප සැමට වරම් දුන මැනව. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බල දෙවි පියාණනි ශුද්ධාත්මයන් හා සමග එකොඩස්නා ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටමත් වේවා. ගලීම්දා කණපනති ප්‍රගුණ වී දේපදේශයෙන් පුහුණු වී අප ඉදිරිව සහ විශ්වාසයෙන් මෙසේ ආඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙලොවෙහි දිටු වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන් රැස්වීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව. ස්වාමිනී සුලහපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මේ ජීවිත කාලය අපට සාමය දෙන මෙන්ද අපි ඈද සිටිමු. ඊට වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුම පවින් මිදී සියලුම කාර්යයෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවාන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ ඒ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. මාග්නිසාදයත් රාජ්‍යද බලයද මහිමයද සදහටම ඔබ වහන්සේගේය. සාමය ඔබ සමග තබා යමි මාගේ සාමය ඔබට දෙමි. සුවකීය ශ්‍රාවකයන්ම තවදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා අපගේ දුබලකම් නොතකා ඔබ වහන්සේගේ සභා විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පදීම සභාවටද අපගේ මව්බිමටද අපගේ පවුල් වලටද යවශු සාමයත් සමගියත් දානය කරන්න කරුණා කළ මැනව. ඔබ වහන්සේ දහඩ වැඩ සිටින සේක රාජ්‍යකම් කරන සේක. ආමෙන්. ස්වාමීන් වහන්සේගේ සාමය ඔබ සමගතන පවතිවා. ඔබ සමගද පවතිවා. අපි ස්වාමීන් වහන්සේගේ සාමය ක්‍රිකාට ප්‍රාර්ථනා කරමු. ඔබට සාමය වේවා. ලොවේ පව් හරින දේවාජ බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින දේවාජ බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින දේවාජ බාලකයාණනි අපට සාමය දුන මැනව. ජේසුස් ස්වාමීන් වහන්සේ පෙර වහන්සේගේ කැමැත්තෙන් සුලහසහවෙන්ද බාස්පත බාස්ලක චීමාන කළසේක බාස්ගේ ශ්‍රී ශාස්ත්‍ර භාවෙන් මාගස පවුලෙන් සමහත් මාමුදාගත මැනව. බාස්කල පාසියල්ලේ මාසේ සාසුල් මැනව කිස්තනක මට බාස්ගේ වෙනවනට ඉඩ නොදෙන මැනව. මෙන්න දේවාච බාලකයානෝ මෙන්න අපගේ පව් කමා කරනාච්ච බාලකයානෝ ඔවුන් වහන්සේගේ භෝජනයට කැඳීමලත් අප හැම දෙනා භාග්‍යවන්තයෝය. ස්වාමිනේ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවවන්නේය. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයේ සහ ශ්‍රී රුධිරය සදාකාලික ජීවිතය කරා අප සැමගෙන යනසේක්වා.
ආත්මීක ආකාරයෙන් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීමේ යාක්ෂාව සත්ප්‍රසාදේ වැඩ සිටින ජීවමාන ජේසුස් සමිඳුනි මේ මොහොතේ සක්‍රමේන්තු ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට නොහැකි බැවින් ආත්මීක ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට බොහෝසේ ආශා වෙමි. ජේසුස් සමිඳුනි මාගේ හෘදයට වඩිනවා සොඳේ. ආමෙන්. Basin dipeduwat deudutuvadanin hada tula premaya netinam bolhana nangvana gandarayakat samanavan nimimam bolhana ගන්ධාරයකට සමානවන් නිමිමම් තිබුණත් වරමක් දිවස් දෙසීමේ සැදැහැතත් කඳු සෙලවීමේ තිබුණත් වරමක් දිවස් දෙසීමේ සැදැහැතත් කඳු සෙලවීමේ පැනසරවුවා පිරහස් දැනීමේ පිරිපුන් මිනිසෙකු වින්ද කෙසේ ප්‍රේමය මට නැතිනම් ස්වාමින් වහන්ස මාගේ මුළු හදින් ඔබ වහන්සේට ප්‍රශංසා කරමි. ඔබ වහන්සේ කළ හැම අසිරිමත් ක්‍රියා ප්‍රකාශ කරන්නෙමි. මම ඔබ වහන්සේ කෙරේ ප්‍රමෝදයෙන් පිනන්නෙමි. මහෝත් පියාණන් වහන්ස ඔබ වහන්සේගේ නාමයට පැසුම් ගී ගයන්නෙමි. අපි යාඥා කරමු. දෙවි ස්වාමිනී ඔබ වහන්සේ අපට දැක් වූ ප්‍රේමේ ආදර්ශයක් මෙම ප්‍රසායධානය මගින් අපට දානය කළසේක් වේද. මේ ප්‍රසායධානයෙන් පෝෂණය වූ අපට එම ගැලවීමේ ඵල භුක්ති විඳීමට කරුණාවෙන් සැලැස්සුව මැනව. මේ කීද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශාම අපට ලැබේවා. ආමෙන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සීල බල දෙවියන් වන පියාණන් වහන්සේද පුත්‍රයන් වහන්සේද ශුද්ධාත්මන් වහන්සේද ඔබ සම ආශිර්වාද කොට ආරක්ෂා කරන සේක්වා. ආමෙන්. යන්න ස්වාමීන් වහන්සේගේ සාමයත් ප්‍රේමයත් ගෙන යන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. Alakinu marakinu devi de ugamadakim bim ugamage devi agi umaviti magi samido magi
සැපතේ සුන මුල ඔබවේ උරුමේ කොටස මගේ විත මගේ ඔබ සමිදේ උරුමේ කොටස මගේ විත මගේ ඔබ සමිදේ ඔබ ළඟ සුරේ සුරතේ වනි මගේ තොස ආනන්දේ මගේ තොස ආනන්දේ මෙම දිව්‍ය පූජායාගේ ඔබ වෙත ගෙනීම සඳහා බැතිබරදායකත්වයෙන් දැක් වූ සැමටත් එම පවුල්වල සියලු දෙනාටත් අපගේ ස්තුතිය හා ආශිර්වාදය ප්‍රාර්ථනා කරමු. ඒ සමග නිවසේ සිට අප සමග මිදිවයාගේට සම්බන්ධ වූ ඔබ සැමටත් ජේසු පිහිටායේ. ජේසු පිහිටයි පියාණනි. තුමන් දිස්ගත වුන් සඳහා විස්ම කුරුයි සැලකුම් ඔබ පෑ ඊහිතවත් පින්වතුන් නිසා මගේ හැම ආසා පිරිමැසුනා උරුමේ කොටස මගේ විත මගේ ඔබ සමිදේ උරුමේ කොටස මගේ විත මේ නිමා වූයේ තේවත්ත වර්බුම් රූපවාහිනී දෙව්මතුරේ සිටගෙන ආ ඉරුදින ශුද්ධ දිව්‍ය පූජායාගේ සජීවී විකාශයයි. මෙම දිව පූජායාගය ඔබ වෙත ගෙනීමට හැකි වූයේ දෙවිපිය සමිඳු නිවහනේ සදාතනික සුවය සොයා ගිය කෝට්ට ගොඩගේ ඇලෝෂියස් පෙරේරා සහ විදාන රාලලාගේ පවිස්තිනාද සිල්වා යන අයගේ ආත්මයන් වෙනුවෙන් නිත්‍ය සුව සන්තර්පණය පතා යදින ආදරණීය මිනිපිරියක වන ස්ටෙලා කුරේ ඇතුළු දරු මුණුබුරු මිනිපිරියන් විසින් දක්වන ලද බැතිබර දායකත්වය නිසාවෙනි.